समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। पंचमानि भिक्खवे ठानानि अभिन्नं पच्चवेक्कितब्बानि इत्यावा पुरुषेण वा घाट्टेन वा पब्बजितेन वा कतमानि पंच जराधम्मों हि जरं अनतीतो अभिन्नं पच्चवेक्कितब्बं इत्यावा पुरुषेण वा घाट्टेन वा पब्बजितेन वाति। සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් මේ සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කරන්නට යෙදෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් එක් ධර්ම දේශනාවක් ලෙස ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදු කෙනෙක්ගේ උප්පත්තිය ලෝකයට නොලැබෙන්නට ඔබත් මමත් ලබපු මේ මනුස්ස ජීවිතය නිකං ඉභාගාතේ දුවන මනුස්ස ජීවිතයක් විතරයි. ඔබටත් මටත් මේ මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්න, මේ මනුස්ස ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගන්න ලැබිච්ච අවකාශය ලැබුණේ බුද්ධෝත්පාද කාලය නිසා. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයේදී අනිත් පුංචි දේවල් පස්සේ දුවන්නේ නැතුව සත්වයා හැමතිස්සෙම උත්සාහ කළ යුතුයි අපිට මේ ලැබිලා තියෙන ධර්මලාභයෙන් ප්‍රයෝජන ගන්න. එහෙම නැති වුණොත් මේකත් සාමාන්‍ය ජීවිතයක් බවට පත් වෙලා ඔබට පින්වත්නි මේ ලැබිච්ච වටිනා අවස්ථාව නැති වෙලා යන්න පුළුවන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් සූත්‍ර ඇසුරෙන්, නොයෙකුත් විනය කාරණ ඇසුරෙන්, අභිධර්ම කාරණ ඇසුරෙන් අපිට අපේ ජීවිතය පිළිබඳව උගන්වපු මේ අපූර්ව දහමේ අංගුත්තර නිකාය නීවරණ වග්ගයේ තියෙන අභින්න පච්චවෙක්කිතබ්බට්ඨාන සූත්‍රය කියන සූත්‍රය තමයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ. පින්වත්නි, මේ සූත්‍රයේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා පංචමානි භික්කවේ ඨානානි, මහණෙනි මේ කාරණා පහක් තියෙනවා අභින්නම් පච්චවෙක්කිතබ්බානි, නිතර නිතර කල්පනා කළ යුතු. කවුරු විසින් මේක කල්පනා කළ යුතුද? ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, කවුරුත් විසින් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ගිහියෙක්, පැවිද්දෙක්, මෙන්න මේ සියලු දෙනා විසින්ම අභින්නම් පච්චවෙක්කිතබ්බානි, නිතර නිතර කල්පනා කළ යුතුය කියලා සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි, දැන් මේ බලන්නකෝ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පුද්ගල වර්ග කිරීමට අපි කවුදහු නොවුනේ. ඔබ ස්ත්‍රියක් වෙන්න පුළුවන්, ඔබ පුරුෂයෙක් වෙන්න පුළුවන්, ඔබ ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. කවුරු නමුත් කෙනෙක්ට ස්ත්‍රියෙක්ට පුරුෂයෙක්ට හිතෙන්න පුළුවන් අපි මේ බණ ටික කියනකොට අනේ ඕවා හොඳයි ස්වාමීන් වහන්සේලාට කල්පනා කරන්න. ගිහි අපි ඕවා කල්පනා කරාම අපේ ගිහි ජීවිත නැති වෙලා යයි. අපේ ගිහි ජීවිතවලට හානියක් වෙන්න පුළුවන්. මෙහෙම හිතෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ මෙතනදී ස්ත්‍රියෙක් වේවා, පුරුෂයෙක් වේවා, එයත් ගිහි පැවිදි බෙහෙදයකින් තොරව කල්පනා කරන්නයි කියලා කිව්වා. මෙන්න මේ කාරණා පහ. මේ කාරණා පහෙන් මේ සූත්‍රයේම අලලා ගත්තාම මට හිතෙනවා මේ කාරණා පහේ තියෙන ලස්සන කාරණාවක් අවසානයේට. ඒ අවසාන කාරණාව මුලට ගෙනල්ලා මේක පැහැදිලි කිරීම ඔය පිංගුතුලට මේක අර්ථය තේරුම් ගැනීම පිණිස පිළිසරණක් වෙයි කියලා. මෙන්න මේ අවසාන වශයෙන් භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරන කාරණාව තමයි කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අබින්හං පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා කම්මස්ස කෝම්හි.
මේ හැමදෙනෙක්ම කල්පනා කරන්න කියනවා අපි විසින් කර්මය ස්වකීය කොටගෙන පවතින්නේය. මොකද්ද මේ කර්මය ස්වකීය කොටගෙන පවතින්නේ කියන්නේ? කම්මං මයං සකං අත්තනෝ සම්තිකන්ති කම්මස්සකා කියලා සිහිපත් කරලා තියෙනවා. කම්මං මයං කර්මය මගේ සකං අත්තනෝ මේ ස්වකීය ආත්මභාවයේ එක්ක සම්තිකන්ති. මේක සමීපයේ තමයි සැරිසරන්නේ. ඒ කියන්නේ පින්වන්දි සම්මුති අර්ථයෙන් කියවුවාම සත්වයාගේ උප්පත්තියත් එක්ක සත්වයාගේ සත්ව ජීවිතයත් එක්ක මේ සාංශාරික පැවැත්මත් එක්ක කර්මය කියන එක තමන් කරගෙනම ඉන්නවා. අන්න ඒකට කිව්වා කම්මස්ස කෝම්හි සත්වයා කර්මය ස්වකීය කොටගෙන පවතිනවා. පින්වන්දි ඔබ කරගන්න කර්ම තියෙනවනේ. එක්ක කුසල කර්ම වේවා එක්ක අකුසල කර්ම වේවා. මේ කුසල අකුසල කර්ම තමයි මගේ රත්තරන් පින්වන්දි ඔබේ සාංශාරික ජීවිතයේ පැවැත්ම පිළිබඳව තීරණය කරන්නේ. ඔබේ උස යන ප්‍රමාණය, ඔබේ සුදු වෙන ප්‍රමාණය, ඔබට ඉගෙන ගන්න පුළුවන් ප්‍රමාණය, ඔබට ලැබෙන පරිවාර සම්පත් පුබ්බේතකත පුඤ්ඤතා කියනවනේ. පෙර පින් නැති බව තමයි සත්වයාගේ සංසාරික පැවැත්ම කියන එක තීරණය කරන්නේ. කල්යාණ මිත්‍ර සේවනීය දෙනවද? කල්යාණ මිත්‍ර සේවනීය නොදෙනවද? සත්පුරුෂ දෙමව්පිය දෙනවද? සත්පුරුෂ දෙමව්පිය නොදෙනවද? මේ ඔක්කොම ටික තීරණය කරන්නේ කර්මයයි. ඒ නිසා කිව්වා කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ. කම්ම දායාදයයි කියලා කියන්නේ කම්මේන දාතබ්බං පලං දායං කම්මස්ස දායං කම්ම දායං කියලා කියනවා. ඒ කියන්නේ පිටින් කර්මය කියන එක දැන් කර්මයේ ඵලය තියෙනවනේ. ඒ ඵලය දායාද කරගෙන තමයි සත්වයා මේ සංසාරික ජීවිතේ යන්නේ. සත්වයාට බෑ ස්වකීය කර්මයෙන් එහා වෙනත් යමක් ලබන්න. කියන්නේ සෑම දෙයක්ම කර්මානුරූපීව සිද්ධ වෙනවා කියනවා නෙමෙයි. නමුත් කර්මය ප්‍රදාන වෙලා දැන් උදාහරණයක් විදිහට ඍතුවකට හෙම්බිරිසාවක් හැදෙනවා. ඒක කර්මානුරූපීවම සිද්ධ වුණා නෙමෙයි. හැබැයි එක්තරා විදිහකට ගත්තොත් කර්මානුරූපීව ලැබපු උත්පත්තිය, කර්මානුරූපීව ඔබ ලැබපු ඍතු විපර්යාසය, අන්නේ ඍතු විපර්යාසය ලබන්න ඔබ පූර්ව කර්මයක් කරලා තියෙනවා. මෙන්න මේ වගේ සත්වයා Tamanගේ කර්මයෙන් දෙන ඵලය දායාද කොටගෙන පවතිනවා. කම්ම යෝනි කර්මය මූල කරගෙන පවතිනවා. කම්ම බන්දු කම්මං මයිහං බන්දු ඥාතකෝති. ඒ කියන්නේ පිටින් කර්මය සත්වයා ඥාති කරගෙන පවතිනවා. සත්වයාට මේ කර්මය තරම් පිහිටක් වෙන, කර්මය තරම් පිළිසරණක් වෙන. දැන් ඒකනේ කිව්වේ කම්ම පටිසරණෝ කියලානේ. කම්මං මයිහං පටිසරණං පතිට්ඨාති. මාගේ පිළිසරණ බවට පත් වෙන්නේ මේ අම්මා තාත්තා අක්කනන්ගේ මල්ලි නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ ටික කාලෙකින් සබ්බේහි මේ පියේහි නානා භාව විනා භාවෝති. ඒගොල්ලෝ ටික කාලයකින් වෙනස් වෙලා යනවා. ඒගොල්ලෝ ටික කාලයකින් නැති වෙලා යනවා. ඒගොල්ලෝ මැත්තේ වැටිලා ඔබ කායික දුස්චරිතයේ වාචසික දුස්චරිතයේ හැසිරුණොත්, ඒගොල්ලෝ නිසා ඔබ මේ සංසාරික ජීවිතේ අප්‍රමාදී වුණොත්, ඔබට ඒගොල්ලෝ පිටට පිළිසරන්නේ නැහැ. ඔබට ඔබ විතරයි. තමන් හිසට තම අතමේ සෙවණැල්ල. ඔබ කරගන්න හොඳ නරක ඔබත් එක්ක එනවා මිසක්. බුදුරජාණන් වහන්සේ ඒකයි නැවත එකක් මේකදී සිහිපත් කරනවා. සබ්බේහි මේ පියේහි නානා භාවෝ විනා භාවෝති. නිතර නිතර ගිහියන් පැවිද්දන් ස්ත්‍රියන් පුරුෂයන් කල්පනා කළ යුතුයි. ඇයි බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන්නේ? මොකද යම්කිසි කෙනෙක් Tamanගේ ප්‍රියයන් නිසා යම්බදු ඇලීමකින් ඇලිලා ඒ නිසා කයින් දුසිරිතේ හැසිරෙනවද? වචනයෙන් දුසිරිතේ හැසිරෙනවද? සිතින් දුසිරිතේ හැසිරෙනවද? ඒ සත්වයන් කෙරෙහි සත්වයන්ගේ ප්‍රිය වූවන් කෙරෙහි යම් කාමාශාවක් ඇල්මක් වුණාද? එන්නේ දේවල් පින්වත්නි తాවකාලික දේවල්ය. ඒ නිසා ඒවට යට වෙලා ඔබ මේ ජීවිතේ කුසලයේ ප්‍රමාද වෙන්න එපා. මේ ජීවිතය ඔබ සතුයි. මේ ජීවිතය ඔබ රැස් කරගන්න කුසලයක් රැස් කරගත්තොත් මිසක්, මේ ජීවිතය ඔබ වඩා ගන්න මාර්ගයක් වඩාගත්තොත් මිසක්, ඔය ආදරයට ළඟින් නම්මල තාත්තල දුවල පුතාලා අක්කල නංගිලා අයියලා මල්ලිලා මේ කවුරුත් සාංශාරික ජීවිතය ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ කියන එක මතක තියාගන්න. පින්වත්නි, අපි මේ කතාව කියද්දී ඔබට හිතෙයි ස්වාමින්වහන්සේලා මේ ඇයි මෙහෙම කියන්නේ, අපේ පෞල් කඩාකප්පල්කාරී කරන්න යනවද? පින්වත්නි, සමහරක් විට අපිට හිතෙනවා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය කියන අපි ඔබේ සමහරක් විට ඔබේ අම්මට තාත්තට වඩා, ඔබේ දුවට පුතාට වඩා, ඔබේ සහෝදරයෙක්ට සහෝදරියෙක්ට වඩා ඔබ කෙරෙහි කරුණාවයි. දැන් ඒගොල්ලන්ට තියෙන ලෝභයක්නේ. ආදරය කියන ලෝභය මැත්තේ වැටිලා ඉන්නේ. ලෝභය කියන්නේ අකුසලයක්. මේ කතාව කියන්නේ ඔබ කෙරෙහි ලෝභයෙන් නෙමෙයි. මේ කතාව කියන්නේ ඔබ කෙරෙහි ආදරයකින් නෙමෙයි. මේ කතාව ඔබට කියන්නේ සාංශාරික ජීවිතය ඔබ මේ ප්‍රියයන් නිසා, සාංශාරික ජීවිතය ඔබ මේ කැමැති අය නිසා කායිකව දුස්චරිතයේ යෙදিলা ප්‍රමාදී වුණොත්, වාචසිකව දුස්චරිතයේ යෙදিলা ප්‍රමාණ වුණොත්, පිටින් මේ පුංචි පුංචි දේවල් නිසා ජීවිතේ විනාශ කරගන්න එපා. ලෝසක මහරහතන් වහන්සේට සාංශාරික ජීවිතේ එනකොට මේ විහාරස්ථානික විහාරාධිපතිකමක් ලැබුණා.
බලන්න මේ තමන් පැවිදි වෙලා සියලුම පරිස්කාර අතහැරලා දාලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත්තාය කියලා ප්‍රවෘජ්ජාවට පත් වෙලා තමන් මහාන වෙච්ච පන්සල කෙරේ ඇලීමක් ඇති වුණා. ඇති වෙලා මොකද කළේ දැන්? තමන්ගේ විහාරස්ථානයේ එක වෙලාවක මහරහතන් වහන්සේ නමක් වැඩම කරනවා. වැඩම කරාම උන්වහන්සේ හරීම ප්‍රසාදනීයයි. උන්වහන්සේව දැක්කාම හරීම ප්‍රසාදයක් ඇති වෙනවා. ඉතින් මේ වෙලාවේ දානයකට ආරාධනා කරන්න ආපු දායකයෙක් පළවෙනියටම විහාරාධිපති ස්වාමින්වහන්සේට ආරාධනා නොකර ප්‍රසාදනීය වූ මහරහතන් වහන්සේට ආරාධනා කළා. මේකට විහාරාධිපති ස්වාමින්වහන්සේට කේන්ති ගියා. මේ උන්වහන්සේ ළඟ හිටියොත් නම් මට මගේ තත්වයක් නැති වෙයි වගේ හිතලා පහුවදා මේ දානයට යන්න නැගිට්ටා. නැගිටිනකොට පින්වත්නි දැන් අර ආපු රහතන් වහන්සේත් සැතපිලා. උන්වහන්සේ මොකද කළේ? මෙන්න මේ උන්වහන්සේත් එක්ක දානයකට ගියොත් මිනිස්සු මේ උන්වහන්සේට පහදී එහෙම වුණොත් මට ලැබෙන ලාභ සත්කාරයන් නැති වෙයි කියලා බලන්නකොනේ. ඔක්කොම අතහැරලා දාලා මහාන වෙලා මේ පුංචි අටපිරිකරකට පන්සලකට ඉඩම් කෑල්ලකට ගල්ලින්නකට වැටින්නකට රණ්ඩු වෙනවා දැන්. මේ උන්වහන්සේ කල්පනා කළා මේ උන්වහන්සේවත් මම මේ දානයට එක්කන් ගියොත් මට මේ ලාභ සත්කාර ටික නැති වෙයි කියලා නියපොත්තෙන් තමයි ගෙඩියට ගැහුවයි කියන්නේ. නියපොත්තෙන් ගෙඩියට ගහලා සද්දයෙන් නැති වෙන්න දානයට වැඩම කළා. දායකයව ස්වාමීනි කොයි ආපෝ ආගන්තුක ස්වාමීන් වහන්සේ නැද්ද? බලන්නකෝ උන්වහන්සේ හරි කම්මැලියෙක්නේ. මම ගෙඩියටත් ගහලා ආවේ තාම නිදි ඇති මහ කම්මැලි හාමුදුරුවෝ කෙනෙක් කියලා අර ටිකක් අප්‍රසාදයට වෙන ආකාරයෙන් කරුණ පැහැදිලි කරා. ගිහි පින්වතා කිව්වා අනේ ස්වාමීනි දුර ගමනක් ගෙල්ලා ආපු නිසා වයෝ වෘද්ධ නිසා මහන්සි ඇති ගමන් මහන්සි ඇති. ඒ නිසා අපි උන්වහන්සේට දානයක් ගෙනියමු. ඔබ වහන්සේ වළඳලා යන ගමන් උන්වහන්සේට දානයක් ගිහිල්ලා දෙන්නයි කියලා සිහිපත් කළා. දැන් ඔන්න මේ ස්වාමීන් වහන්සේ වළඳලා යනකොට අර ස්වාමීන් වහන්සේට දාන ටිකක් ගෙනියන්න කියලා පාත්‍රයට දාන ටිකක් බෙදලා දුන්නා. මේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ යනවා. යන අතරම කල්පනා කරන මේ පාත්‍රයේ තියෙන ප්‍රණීත දානිය වැළඳුවොත් මේ හිමිනව නම් ආපහු මේ පන්සලෙන් එලව ගන්න බැරි වෙයි. ඒ නිසා මේ ලාභ සත්කාරයට යට වෙයි කියලා හිතුවා රහතන් වහන්සේ. ඒ නිසා මේ දානික ගෙනියන්න ඕනේ නැහැ කියලා මොකද කළේ? රහතන් වහන්සේගේ දානික ගිනි ගොඩකට හැලුවා. එදා ඉඳන් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් මරණින් මත්තේ ගිහිල්ලා නිරේ පැහිලා තිරසන් ආත්ම භාවල් වල අවුරුදු ගණන් දුක් විඳලා මිනිස්සෙක් වෙලා ඉපදුනාම අන්ත දුගී දුප්පත් ඉඳුල් කන ඇහිඳන් කන කෙනෙක් බවට පත් වුණා. අවසානයේදී රහත් වෙන්න පින තියාගෙන ඉපදිච්ච ආත්ම භාවයේත් ඉඳුල් කන්නෙක් වෙලා තමයි ඉපදුනේ. අනුන් දාන කුණු අදටත් නැද්ද ලංකාවේ? ලංකාවෙත් ඉන්නවා. කුණු ගොඩවල් ඇදගෙන, ලන්ච් ෂීට් ඇදගෙන, ඒ වගේ තියෙන පරණ අඹ, පරණ පළතුරු, පරණ බත් මේව කන මිනිස්සු අදත් මේ ලංකාවේ ඉන්නවා. එදා ලෝසක මහරහතන් වහන්සේ පැවිදි වෙන්නට పూర్වයෙන් ඉඳුල් කන කෙනෙක් බවට තමයි පත් වෙලා හිටියේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙක් වෙන්න පින තිබ්බත්, උන්වහන්සේ ගාව රහත් වෙන්න පින තිබ්බත්, මහරහතන් වහන්සේ නමකගේ දාණය සාංසාරික ජීවිතේ ගිනි ගොඩකට හලපු නිසා උන්වහන්සේට කන්න ටික ලැබුණේ නැහැ. මල්ලිකා දේවි අසදෘශ මහා දාණිය දෙනකොටත් උන්වහන්සේට බඩකට පිරෙන්න දාණි ලැබුණේ නැහැ කියනවා. හේතුව දාණි බෙදන්න එනකොට උන්වහන්සේගේ දාණි පාත්‍රයේ පිරලා වගේ පේනවා. අනේ තවත් බෙදුවොත් ස්වාමින්වහන්සේගේ සිවුරේ දාණි ටික හැලෙයි. ඒ නිසා අපි මේ බෙදන්න නැතුව යමුයි කියලා දායකයෝ ටික බෙදන්නේ නැතුව ගේන දානික අරගෙන යනවලු. බලන්නකෝ අකුසල කර්මයේ තරම. අවසානයේදී පිරිනිවන් පානකොට තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ මහා කරුණාව නිසා චතුමදුර ටිකක් කොස පෙරෙන්න ජීවිතේටම වැළඳුවයි කියලා සිහිපත් කරලා තියෙන එච්චරයි. බලන්න පින්වත්නි කරන කලට පව් මිහිරිය මිසේ. විඳින කලට දුක් දැඩි වෙයි කිනිසේ. මේව ලේසි පහසු දේවල් නෙමෙයි. ඒ නිසා මගේ පින්වතුන්ල හොඳට මතක තියාගන්න ඔබ ඔබේ කර්මයේ සොකීය කොටගෙන පවතිනවා මිසක් ඔබ කරගන්න කර්මයේ දායාද කරගෙන පවතිනවා මිසක් ඔබ කරගන්න කර්මයේ පිළිසරණ කොටගෙන ඥාතියා කරගෙන යෝනිය කරගෙන පවතිනවා මිසක් ඔබට ඔය අම්මා තාත්තා අක්කා නංගි අයියා මල්ලි මේ කවුරුත් නිසා ඔබ කායිකව දුස්චරිතය යෙදෙන්න එපා. මේ කවුරුත් නිසා ඔබ ප්‍රමාද වෙන්න එපා. ඔබ අප්‍රමාදී ගුණ ඇති කරගත යුත්තේ ඔබ වෙනුවෙන් මිසක් සමස්ත ලෝක සත්වයා වෙනුවෙන්වත් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න පින්වත්නි අපිට මේ ලැබිච්ච ජීවිතය ස්ථීර ජීවිතයක් නෙමෙයි. කරුණු දෙකක් සිහිපත් කළා. පළවෙනි එක තමයි කම්මස්ස කෝමි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ. මම කර්මයේ සොකී කරගෙන ඉන්න කෙනෙක් කියන එක නිතර අබින්නම් පච්චවෙක්කිතබ්බා කියන්නේ නිතර කල්පනා කළ යුතුය. ඊළඟ කාරණාව තමයි සබ්බේහි මේ පියේහි නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්චවෙක්කිතබ්බං. මේ සියලුම පිරමනාපයගෙන් මට බෙන් වෙලා යන්න සිද්ධ වෙන වස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් කියලා කල්පනා කරගෙන මට මේ ජීවිතේ තනියම යන්න වෙන සාංශාරික ගමනක් ඇතය.
මම මේ සංසාරික ගමන තනියෙන් යන්න වෙනවා කියලා කල්පනා කරගන්න. පින්වත්නි ඊළඟ කාරණා තුන තමයි ජරා ධම්මෝම්හි ජරං අනතීතෝ, ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝ, මරණ ධම්මෝම්හි මරණං අනතීතෝ. මාව ලෙඩ වෙන්න ඉන්න කෙනෙක් කල්පනා කරන්න. මාව වයසට යන්න ඉන්න කෙනෙක්. මම මැරෙන්න ඉපදිච්ච කෙනෙක්. එහෙනම් මේ ජීවිතේ මහා ලොකු කාලයක් අපිට ලැබිලා නැහැ. මේ අවුරුදු තව 25ක් 30ක් 40ක් තමයි උපරිම ඉන්න ලැබිලා තියෙන්නේ. ඔය කාලේ ඉවර වෙනකොට අනිවාර්යයෙන්ම වයසට යන්න වෙනවාමයි. පින්වත්නි මේ සත්වයාට තියෙනවා යෞවන මදය කියලා එකක්. මෙන්න මේ යෞවන මදයෙන් මත්වෙච්ච සත්වයා සමහරක් වෙලාවට කයින් දුස්චරිත කරනවා. වචනයෙන් දුස්චරිත කරනවා, සිතින් දුස්චරිත කරනවා. දැන් තරුණ කෙනෙක් Tamanගේ ජීවිතේ පටන් ගද්දී එයාට පින්වත්නි මේ ජීවිතේ මේ අපි වයසට යනවා කියලා ගාණක් නැහැනේ. දැන් වයසක අත්තම්මලට වයසක සීයලට බනින්නේ නැද්ද? බයිනවනේ, දුර්වලයෝ කියනවා, කැතයි කියනවා, අරමයි කියනවා, මෙහෙමයි කියනවා. දැන් මේ බයින්නේ මේගොල්ලෝ ජීවිතයට බැහැගන්නේ ඕනම වැරදි වැඩක් කරන්නේ තමනුත් මේ ස්වභාවයට පත් වෙනවා කියන එක අමතක කරලා. අන්න ඒකට කියනවා යෞවන මදය නිසා මේ මදයෙන් මත් වෙලා තරුණයෙක් කායික දුස්චරිත කරන්න පුළුවන්. ඒ වගේ යෞවන මදයක් සත්වයට තියෙනවා. ඒ නිසා හා යොබ්බනා ජරාන්ත මමත් වයසට යෑම කෙලවර කොටගෙන පවතිනවාය. ඒ නිසා මේ ජීවිතේ ඕනවට වඩා දඟලලා නටලා වැඩක් නැතය කියලා පින්වත්නි සත්වයා විසින් කල්පනා කළ යුතුයි. අන්න ඒ කරුණ නිතර නිතර සිහි කරන්නා වූ ඒ යෞවන මදයක් තියෙන යම් සත්වෙක් ඉන්නවද? ඒ යෞවන මදය සියලු ආකාරයෙන් ප්‍රහීන වෙනවා. ඒක හීන භාවයට පත් වෙනවා. ඒ කියන්නේ ඒක බල රහිත එකක් බවට පත් වෙනවා. මම ජරාව ඉක්මවල නැහැ කියලා කල්පනා කරද්දී මෙන්න මේ හීන භාවයට පත්වීම නිසා ඒ සත්වයාට ලෝකෝත්තර මාර්ගය හට ගන්නවා. ඒ ලෝකෝත්තර මාර්ගය ඔහු සේවනය කරනවා. ඒක භාවිතා කරනවා. බහුල වශයෙන් භාවිතා කරනවා. ඒ මාර්ගය සේවනය කරන්නා වූ, වඩන්නා වූ, බහුල කරන්නා වූ ඔවුන්ගේ සංයෝජන ධර්මයන් ප්‍රහීන වෙනවා. සප්තවිධ අනුශය ප්‍රහීන වෙලා යනවා. අන්න පින්වත්නි එතනින් දුක්ඛිත తত্ত্বය, මේ සාංශාරික දුක කියන එක කෙලවර වෙනවා. ඒ වගේම තමයි ව්‍යාධි ධර්මය. ව්‍යාධියට පත් වුණා කියන එක පින්වත්නි දැන් සත්වයාට තියෙනවා නිරෝගී මදය කියලා එකක්. ආරෝග්‍ය මදය කියලා කියන්නේ. මෙන්න මේ ආරෝග්‍ය මදයෙන් මත්වෙච්ච සත්වයා තමන් ලෙඩ වෙන එකක් නැති වෙయ్య මේ ජීවිතේ ස්ථිරව පවතින එකක්ේ මට ලෙඩක් දුකක් හැදුන වෙලාවකට මේ සල්ලි තියෙනවා නම් ධනෙ තියෙනවා නම් මට නම් ඔහොම වෙන එකක් නැහැ කියලා සත්වයා පව්කම් කරනවා. දැන් ඒ වගේ ඇත්තන්ට පින්ගන්නේ කිව්වට තේරෙන්නේ නැහනේ. ඒක තමයි කියන්නේ ආරෝග්‍ය මදය කියලා. ඔයගලන්ට කිව්වහම ඒගොල්ලෝ කියනවා ඒක වුණාම අපි ඒදාට බලාගමු. එතකම් මට මේක ප්‍රශ්නයක් නෑ. පින්ගත්නි ඔහොම තමයි නිරෝගී භාවයේ තියෙන කම්ම හිතෙන්නේ. ඊයේ පෙරේදා අපේ සෙනසුනේ ස්වාමීන් වහන්සේ නමකට මේ බෙල්ල ගාව පුංචි උලුක්කුවක් ඇවිල්ලා. උන්වහන්සේ මට සිහිපත් කරනවා ළඟට ඇවිල්ලා ලොකු සයන්ස් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වුණා. මං කල්පනා කළේ වැරදිලාවත් මට ආයි නැගිට ගන්න බැරි වුණා නම් අංශභාගයට ආවනම් මම මොකක් කරන්නද? පින්වත්නි ලෝකයේ තියෙන ලොකුම වේදනාව ඒ වෙලාවේ සත්වයා දරන වේදනාවයි. ඒක අතීත වශයෙන් කල්පනා කළ සත්වයාට දුක උපදවා ගන්නත් බෑ. වර්තමාන වශයෙන් බින්දිනවා තරම් අනාගත වශයෙන් කල්පනා කළේ දුක ඉපදවා ගන්නත් බෑ. ඒ නිසා සත්වයේට මෙන්න මේ ආරෝග්‍ය මදය කියන එක තියෙනකම් අනේ ඕව අපිට පේන්නේ නෑනේ. අපි දැම්ම මොකටද ඕව කල්පනා කරන්න කියලා හිත ඉන්න එපා. ඒක වෙච්ච දවසට වෙන අසරණ භාවයෙන් ගැලවෙන්න කිසිම කෙනෙක්ට Tamanට පිහිටක් පිළිසරණක් නැහැ කියලා දැනගන්න තමන්ගේ ජීවිතය පිළිබඳව හොඳ ප්‍රත්‍යවේක්ෂාවක් කරලා තිබ්බේ නැත්නම් කොහොමද තමන්ගේ ස්වභාවයෙන් ගැලවෙන්නේ? කොහොමද තමන්ගේ ස්වභාවයට මූණ දෙන්නේ? කොහොමද තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ස්වභාව ධර්මයට මූණ දෙන්නේ? අසනීප වෙලා නහයෙන් කටින් බට දාගෙන හිස් සතින් මැරෙන්න සිද්ධ වුණාම තේරෙයි ඔබට අනේ දෙයියනේ මමත් ව්‍යාධිය කෙලවර කොටගෙන ඉන්නව නේද කියලා. ඒ නිසා මේ ආරෝග්‍ය මදයෙන් මත් වෙලා මේකට මුලා වෙන්න එපා. මේ යෞවන මදයෙන් මත් වෙලා මේකට මුලා වෙන්න එපා. කල්පනා කරන්න මාගේ නිරෝගී බව රෝගී භව කෙලවර කොටගෙන පවතින්නේය. මාගේ තරුණ බව වයසට යෑම කෙලවර කොටගෙන පවතින්නේය. අවසාන වශයෙන් කල්පනා කරන්න කියනවා මම මරණය ස්වභාව කොටගෙන ඉන්න කෙනෙක්. මම මේ ජීවිතේට ස්ථීරව ආවේ නැහැ. මට යන්න වෙනවා සාංශාරික ගමනක්. ඒ සාංශාරික ගමන යන්න වෙනකොට ඒකත් මම මේ දැන් කියන්නේ පින්වත්නි මතක තියාගන්න. ඔය අම්මලා තාත්තලා අක්කලා නංගිලා කවුරුත් සහෝදර සහෝදරියෝ දරුවෝ දූ දරුවෝ ඔගොල්ලෝ හිතන් පමේ රංචු පිටින් ගිහිල්ලා මමයි ඔයයි ඔගොල්ලෝයි ගිහිල්ලානේ ඕන දුකක් විඳින්නේ. ඒ නිසා මට ගැටලුවක් නැහැ. අපිට ඒක මේ ගාණක් නැති වෙයි. අපිට ඒක
විඳගන්න පුළුවන් වෙයි එහෙම හිතන්න එපා. සත්වයා පින්වත්නි නිරේවල් වල අඬන ඇඬිල්ල, සත්වයා නිරේවන් වල පසුතැවිල්ල ධර්මයේ සිහිපත් කරලා දෙනවා. අනේ ඉතින් අපොයි කියලා අපිට ඉන්නවා මිසක ඔවුන්ට පිහිටක් පිළිසරණක් වෙන්න බෑ. සත්වයාට කල්ප ගානක් ආහාරයක් නැතුව පින්වත්නි මේ විඳින්න වෙන ස්කන්ධ දුක පොඩි නෑ. මේක ලේසියට ගන්න එපා. මේක ලේසියට ගන්න පුළුවන් නම් අපි මේ පැවිදි වෙලා පිළිවෙත් පුරන්නේ නෑනේ. මේක ලේසියට ගන්න පුළුවන් නම් අපි මේ ගිහි ජීවිත අතහැරලා දාලා නෙක්ඛම්මයට බර ජීවිත වලින් සේනාසන කැලෑවල් වලට වෙලා පිළිවෙත් පුරන්නේ නෑනේ. මේක පින්වත්නි කල්පනා කළ යුත්තක්. මේක බැරෑරුම් ඔබ කල්පනා කළ යුත්තක්. මේක සැබවින්ම ඔබ ජීවිතයට ගලපාගත යුත්තක්. මේක පිළිබඳව කල්පනා කරන්න. ස්කන්ධත් එක්ක විඳින්න වෙන දුක්ඛිත තත්වය පුංචි නෑ පින්වත්නි. ඔබ අපායික දුක පැත්තකට දාන්න. ඔබට තවත් අවුරුදු 20ක් විතර යද්දි තේරෙයි ඉස්පිරිතාල් වල වැටිලා පිළිකා හැදිලා ලෙඩ රෝග හැදිලා ඇගේ පතේ තුවාලේ එළියට මස් එනකම්ම මතුවෙච්ච දාට ඔබට තේරෙයි මේ ජීවිතයේම මෙච්චර දුකක් නම් සාංශාරික ජීවිතය කොච්චර දුකක්ද කියලා. පිටින් මේ සංසාරයට වැටෙන්න කලින් හයිය තියෙන වෙලාවේ අර අසමය කියලා සූත්‍රයක් තියෙනවනේ. මේ හයිය තියෙන වෙලාවේ මේ කතාව තේරුම් අරගෙන මෙතනින් ඈතර වෙන්න. මේ වෙලාවේ ඔබ මේක කරගත්තේ නැත්නම් ඔබ ප්‍රමාද භාවයටපත් වුණොත් මේ අප්‍රමාදී භාවය කියන වචනය පුංචි පහේ වචනයක් නෙමෙයි. මේ අප්‍රමාද කියන වචනේ මේ බුද්ධ ශාසනයේ සියලුම ධර්මස්කන්ධයන් ඇතුළත් කොටගෙන මහත් වූ අර්ථයක් ප්‍රකාශ කරන ශ්‍රේෂ්ඨ බණපදයක්. සියලුම ත්‍රිපිටක බුද්ධ වචනය දක්වුවොත් අප්‍රමාද කියන වචනයට කැටි කරන්න පුළුවන්. අප්‍රමාදය කියන වචනය හරියට විස්තර නොකරන ධර්මදේශකයා ගැන සිහිපත් කරනවා නොතටින් ගඟට බැස්ස පුරුෂයෙක් කියලා. ඒ කියන්නේ අප්‍රමාද කියන වචනය ලේසියෙන් අතහරින්න බෑ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ශ්‍රේෂ්ඨම ප්‍රධානම වචනයක් තියෙනවා නම් ඒ තමයි අප්‍රමාද කියන වචනේ. ඒකනේ මගේ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර යුග්ම ශාලාන්තරෙහි සැතපීලා පරිනිර්වාණ මංචකේ බුද්ධත්වයට පටන් පිරිනිවීම දක්වා 45 වසක් මුළුල්ලෙහි තමන් වහන්සේ වදාළ 80000ක් ධර්මස්කන්ධයක පදයකට කැටි කරලා අප්‍රමාදේන සම්පාදේත කියලා භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ. මහා හත්ති පදෝපම සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ තියෙන මහා හත්ති පදෝපම සූත්‍රය කියලා එකක්. මේ සූත්‍රයේදී සිහිපත් කරනවා සියලුම සතුන්ගේ පුංචි පුංචි පියවරවල් එකතු කරොත් ඇත් පියවරට වඩා ලොකු වෙන්නේ නැහැ වගේ, ඇත් පියවරෙහි ඇතුළත් කරන්න පුළුවන් වගේ සියලුම කුසල ධර්මයන් අප්‍රමාද මූලික වන බැවින් අප්‍රමාදය කියන්නේ සියලුම කුසල මූලයන් අතර, සියලුම කුසල ධර්මයන් අතර අග්‍රස්ථානියට මූලික ස්ථානියට පත්වෙන එකක් කියලා. පින්වත්නි, එනිසා මේ අප්‍රමාදී වෙන්න කියන එක ඔබ තව තව ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාදය කරුණු දෙකක් නිසා වෙනවා. එකකට කියනවා අවිද්‍යා මූලික ප්‍රමාදය කියලා, අනිත් එකට කියනවා තෘෂ්ණා මූලික ප්‍රමාදය කියලා. අවිද්‍යා මූලික ප්‍රමාදය කියලා කියන්නේ මේ පංචස්කන්ධයේ උපාද වය කියන ශනික නිරෝධය නෙමෙයි. සන්තති නිරෝධයවත් කල්පනා කරන්නේ නැතුව ශනික නිරෝධය කියන්නේ උපාද ටිති භංග කියන අවස්ථා තුන, ඒ උපාද ටිති භංග වශයෙන් දැකීම. ඒක මේ අපිට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක පසේ බුදු ආදී මහා උතුමන් වහන්සේලා විසින් කරන එක. සාමාන්‍ය සත්වයකට පුළුවන් මේක සන්තති නිරෝධය. ඒ කියන්නේ කලාප වශයෙන් නිරෝධ වෙන නිරෝධවිල්ල කල්පනා කරන්න විතරයි. මෙන්න මේ පංචස්කන්ධය උපාද වය කියන ස්වභාවය කොටගෙන පවතිනවාය කියලා තත්ත්ව පරිදි නොසැලකීමට කියනවා අවිද්‍යා මූලික ප්‍රමාදය කියලා. මේවා ගැඹුරු වචන නෙමෙයි. මේක හිමින්සරේ තේරුම් ගන්න. ඊළඟට තෘෂ්ණා මූලික ප්‍රමාදය කියලා තියෙනවා. මේක තුන්වැදාරුම්. නූපන් වස්තු උපදවා ගන්නට සිටීමත් ප්‍රමාදයක්. يعني තමන් නොලබපු වස්තු උපදවා ගන්න සමහර සත්වයෝ ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාද වෙන්නේ තෘෂ්ණාව මූලික කරගෙන. දැන් සමහරු ඉන්නවා මෙන්න මෙහෙම. හරිද? සමහරුන්ට තේරෙනවා මේ ජීවිතය අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මෙහෙමයි, අපිට මැරෙන්න වෙනවා. ඒ වුණාට වස්තුව ටිකක් තියාගන්න එපා, ජීවත් වෙන්න. අන්න ඔහොම හිතෙන්න පුළුවන් කෙනෙක්ට. ඒගොල්ලෝ අවිද්‍යා මූලික ප්‍රමාදයෙන් ප්‍රමාදයටපත් වෙලා නෙමෙයි, තෘෂ්ණා මූලික ප්‍රමාදයෙන් ප්‍රමාදයටපත් වෙලා. ඒගොල්ලන්ට අවිද්‍යාව යම් තරමකට ප්‍රහීනයි. කියන්නේ විස්කම්මන වශයෙන් හරි. පංචස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියලා දන්නවා. හැබැයි තවත් තණ්හාවක්, තවත් ප්‍රමාදයක් තියෙනවා. ඒ තමයි නූපන් වස්තුව උපදවා ගන්නට සිටීමෙන් වෙන ප්‍රමාදය. මේක වෙන්නේ ලෝභයෙන්, මුලාවෙන් ප්‍රමාදයට පැමිණීම ගැන. ඊළඟට උපන් වස්තුන් ගැන පරීක්ෂණය කර කර, ඒව සංරක්ෂණය කර කර, ඒව සංවිධානය කර කර, ඒ වාගේ ප්‍රයෝජන ගන්නට යෑම, මෙන්න මේක නිසාත් ප්‍රමාදය කියන එක ඇති වෙනවා. ඒ නිසා සත්වයා දන්නවා නම් පංචස්කන්ධය අනිත්‍ය භාවයට පත් වෙනවා, දුක්ඛ භාවයට පත් වෙනවා කියලා මගේ පින්වත්නි, මේ ප්‍රමාදය දුරු කරලා දාන්න. අප්‍රමාදය වඩන්න. අප්‍රමාද භාවනාවෙන් වඩන්න. අප්‍රමාද භාවනාව කියලා වෙනම භාවනාවක් නෑ. නමුත්
යම්කිසි පිනක් කරලා යම්කිසි කුසලයක් කරගෙන ඒක නිතර නිතර සිහි කරනවා නම් ඒ පින නිතර නිතර කරනවා නම් ඒකම සිතේ තබාගෙන වඩනවා නම් ඒකටත් කියනවා ප්‍රමාදය කියලා. විශේෂයෙන්ම පින්වත්නි නිර්වාණී පතාගෙන සරණ යාමක් කායික චෛතසික සංවරයක්. ඒ සංවරය සලකාගෙන පුරුදු කරන යම් සීලයක් භාවනාවක් සියලු සමාධි භාවනාවක් ප්‍රඥා භාවනාවක් සියලු කුසල භාවනාවක් නිර්වද්‍ය භාවනාවක් අප්‍රමාද කියන භාවනාවට ඇතුළත් වෙන නිසා සිත්වල ගුණදහම් වර්ධනය කර ගැනීම නොලැබූ වස්තු ලබන්න දුවන ගමනින් නවතින්න. ලැබූ වස්තු පරීක්ෂණය කර කර ඒවා සංරක්ෂණය කර කර ඒවා සංවිධානය කර කර ප්‍රයෝජනයට යන්න හදන ගමන නවතින්න. ඔය ජීවිත රේස් එක නවත්ත ගන්න. ඕක නවතින්නේ අඩි 6ක් වලක් යට. එක්ක ආදාහනාගාරයක් යට. ඒ නිසා පින්වත්නි තෘෂ්ණාව මුල් වෙලා ප්‍රමාද වෙන්නත් එපා. අවිද්‍යාව මුල් වෙලා ප්‍රමාද වෙන්නත් එපා. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමියන්ති යේ පමත්තා යතාමත. ප්‍රමාද වූ මලවුන් වැනි ඔවුන් ජීවත් වුණත් ඔවුන්ට පින්වත්නි මේ බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජනයක් නැහැ. ඔවුන්ට මේ බුද්ධෝත්පාද කාලයේ පිළිසරණක් නැහැ. ඔවුන් Tamanගේ කර්මයේ ස්වභාව කොටගෙන ඉන්න බව, මේ සියලුම දේවල් දාලා යන්න වෙන බව, ජරාවට ව්‍යාධියට මරණයටපත් වෙන බව මේව අමතක කරලා දානවා. පින්වත්නි එහෙම නෙමෙයි. කල්පනා කරන්න. ව්‍යාධි ධම්මෝ ජරා ධම්මා අතෝ මරණ ධම්මිනෝ යතා ධම්මා තතා සත්තා jiguccanti පුතුජ්ජන. කල්පනා කරන්න. ව්‍යාධිය ස්වභාව කොටගෙන පවතින, ජරාව ස්වභාව කොටගෙන පවතින, මරණය ස්වභාව කොටගෙන පවතින පෘථග්ජනයෝ මේ පෘථග්ජන ධර්මයෝ යම්සේ වූවාද මේවා ඔක්කොම පිළිකුල් කළ යුතුයි මගේ පින්වත්නි. සබ්බේ මදේ අභිභෝස්මි නෙක්ඛම්මං දට්ටු කේමතු. මෙන්න මේවා අයින් කරලා දාලා කෙනෙක්ට පුළුවන් නම් දැන් ප්‍රවෘජාව නිර්භය වශයෙන් දැකලා, දැන් ප්‍රවෘජාව කියන්නේ හරියම නිර්භය තැනක් නෙනේ. ඒ කියන්නේ අවිද්‍යා මූලික ප්‍රමාදයට යන්නෙත් නෑ, තෘෂ්ණා මූලික ප්‍රමාදයට යන්නෙත් නෑ. ඒ නිසා මේ ප්‍රවෘජාව පැවිදි භූමිය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත්තායයි කියලා පැවිද්දටපත් වෙන ප්‍රවෘජා භූමිය නිර්භය වශයෙන් දකින්න ඕනේ. ඒ සියලුම මදයන් මැඩ පවත්වන්න ඕනේ. නිර්වාණය දකින්නට කැමැත්තක් ඇති කරගන්න ඕනේ. කැමැත්තක් ඇති කරගෙන එතනින් නවතින්නත් එපා. හොඳට කල්පනා කරන්න. මම ප්‍රවෘජාවෙන් නොනවතින කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. පැවිද්දෙන් නැවතුනොත් සිවුර විතරයිනේ. ඒ නිසා එපමණකින් නොනැවති සිත්වල ගුණදහම් වර්ධනය කර ගැනීම කියන කාරණාවට සත්වයා කල්පනා කරන්න ඕනි. ප්‍රවෘජාවයට පත්වෙච්ච ස්වාමින්වහන්සේලා Taman අර්පණා මට්ටමක්, ධ්‍යාන මට්ටමක්, සමාධි මට්ටමක්, විදර්ශනා මට්ටමක්, තරුණ විදර්ශනාවක්, කලාප සම්මර්ෂණයක්, උද්‍යාවයක්, භංගානුපස්සනාවක්, බහිතපට්ඨානියක්, මුංචිතු කම්මිතාවයක් ආදී විදර්ශනා ඥාන පිළිබඳව කල්පනා කරන්න ඕනි. නිකම් බොරුවට සංසාරික ජීවිතේ පාරමී පුරන්නෙක් වෙන්න ඕනේ. මම මෙන්න මේ තැනටපත් වෙන්න ඕනේ කියලා මේවා අතහරින්න එපා. අහවල් බුද්ධ ශාසනේ මේ අවස්ථාව ලබන්න ඕනේ. එහෙමයි කියලා මේක අතහරින්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. පින්වත්නි මේ බුද්ධෝත්පාද කාලය නම් ආශ්චර්යයක්. මේ ආශ්චර්යමත් කාලේ ප්‍රමාද වෙන්න එපා. මේ බණ ටික ඇහෙනකොට මගේ පෙන්වතුල්ලා අත් දෙක ඔළුවට අරගෙන සාදු සාදු කියලා කිව්වනම්, අනේ එහෙමයි ස්වාමීනි කියලා කිව්වනම් සද්ධම්ම දේශනා කාලේ සාදු සාදුති භාසති මුකතෝ වායතෝ ගන්ධෝ. බණ ටික කියනකොට, බණ ටික ඇහෙනකොට කටින් සාදු සාදු කියලා අත් දෙක එකතු කරලා වැඳලා සාංසාරික ජීවිතයේ මේ මුකයෙන් නිල් මහ නිල් සුවඳ හැමුවයි කියලා සේපත් කරලා තියෙනවා. මේ බණ ටික අහන් ඉන්නවා නම් පින්වත්නි මේක පුංචි පහේ පිළිසරණක් නෙමෙයි. කිරි වවුල්ලු බණහල ආභිධාර්මික භික්ෂුන් වහන්සේලා බවට පත් වුණා නම්, මණ්ඩුකල බණහල මණ්ඩුක දිව්‍ය පුත්‍රයන් බවට පත් වෙලා සෝවාන් පලස්ත ලාභයක් ලැබුවා නම්, ගැරන්ඩියන් එළදෙනන් බණහල මේ සාංසාරික ජීවිතයේ පිහිටක් පිළිසරණක් ලැබුවා නම් ඔබ කොච්චර වාසනාවන්තද, ඔබට කොච්චර මේ අවස්ථාවක්ද ලැබිලා තියෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය හෙන තැනක ඔබ ඉපදෙලානේ. මේ බණ ටික තේරුම් ගන්න පුළුවන් මනසක් ඔබට ලැබිලානේ. ඔබ ලබලා තියෙන පිළිසරණ පුංචිද කියලා බලන්න මගේ රත්තරන් පින්වත්නි. සාංසාරික ජීවිතේ එන ගමන් සංසාරේ කොහේදී හරි භික්ෂුවක් දැක්කනම්, දැකලා හිත පහදවා ගත්තනම් පින්වත්නි ඔබ අහලා ඇති. ගොවියන් වගේක් සීසානවා භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාති වඩිනවා. පිණ්ඩපාති වඩින භික්ෂුන් වහන්සේට වඳින්න ගොවියන් වැඩ නවත්තලා එළියට ආවා. එළියට එනකොට අර සීසාමින් සිටි ගවයන්ට පුංචි නිදහසක් ලැබුණා. ලැබිච්ච නිදහසින් මේ ගවයන්
භික්ෂුන් වහන්සේලාගේ දිහා බලාගෙන චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තා. සියලුම තිරිසනුන් ගිහිල්ලා දිව්‍ය තලයක උප්පත්තිය ලැබුවයි කියලා සිහිපත් කරනවා. භික්ෂුවක් දිහා බලපු කුසලයේ ඒ තරම් නම් ඇස්වල කවදාවත් වාතපිත්තාදී දෝෂයක් හටගන්නේ නැහැ. භික්ෂුවක් දිහා බලලා හිත පහදවා ගත්තනම් ඔබට මේ ජීවිතේ යම් අක්ෂිරෝගයක් තියෙනවා නම් සාධකය තමයි, හේතුව තමයි සාංශාරික ජීවිතයේ මෑත කාලීන ඔබට භික්ෂුව කියන කෙනාව දකින්න ලැබිලා නැහැ. මේක හරි දුර්ලභ දර්ශනයක්, දුර්ලභ ක්ෂණයක්, දුර්ලභ සම්පත්තියක්. මේ වෙලාවේ ඔබ කොච්චර වාසනාවන්තද. පාරේ යනකොට දැක්කොත් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා, වෙලාව බලන්න. විකාලයේ නෙවෙයි නම් ස්වාමීනි දහානි වළඳලාද, ස්වාමීනි කොහොමද පෙන් පහසු වෙන්නේ, ස්වාමීනි මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවද කල්පනා කරලා බලන්න. උන්වහන්සේලාගේ අතේ මුදල් නැති වෙන්න පුළුවන් බස් එකකට යන්න. පුංචි බස් එකකට දාලා ටිකට් එකක් අරන් දෙන්න ඔබට බැරි කමක් නැහැ. මේ පින ඔබ කරගන්න. භික්ෂුන් වහන්සේලා කොච්චර ඉන්නවද එළියේ? කොච්චර ඔබට ලාභයක්ද? හිරියොත්ප්පයේ තියෙන භික්ෂුන් වහන්සේලා තාම ඉන්නවා කියන එකම ලාභයක් නෙමෙයිද? හිරියොත්ප්පයේ කියන භික්ෂුන් වහන්සේ ඉන්නවා නම් එයා ලැජ්ජියෙක් මිසක් අලජ්ජියෙක් නෙමෙයි කියලා සිහිපත් කරනවා. හිරියොත්ප්පවත් නැත්තන්නම් අලජ්ජියෙක් කියලා සිහිපත් කරන්නේ. නමුත් ලජ්ජී භික්ෂුන් වහන්සේ කොයි වෙලේ හරි ආයති සංවරේ පිහිටයි කියලා සිහිපත් කරනවා. අර අහලා තියෙනවනේ කතාවක් තියෙනවා. භික්ෂුන් වහන්සේ නමක් මේ දානිකට එක්කන් ඉන්න කියලා පුරোহিত යවනවා. පුරোহিত යවුවට පස්සේ මේ එක භික්ෂුන් වහන්සේ නමයි දකින්නේ. උන්වහන්සේත් මාළු බබා තමයි හිටියේ. මේ පුරোহিত ඇවිල්ලා රජතුමාට කියනවා, රජතුමනි මේ මෙන්න මේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේත් මාළු බබා තමයි හිටියේ. ඇහුවා ඔබව දැක්කට පස්සේ ඒ භික්ෂුව කුමක් කළේද? බිලීපිත්ත හංගගත්තා කිව්වා. අනේ බිලීපිත්ත හංගගත්තා නම් හිරියොත්ප්ප ඇති භික්ෂුන් වහන්සේ නම ලැජ්ජා බය තියෙන නිසා වඩම්මන් ඉන්නයි කියලා සිහිපත් කළා. බලන්නකෝ අද වෙනකොට කොච්චර මේ ලැජ්ජා බය තියෙන භික්ෂුන් වහන්සේලා ඉන්නවද කියලානේ. දැන් එකල බුද්ධෝත්පාද කාලේ සමහරක් විට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මාන කාලෙත් සමහරක් විට අලජ්ජි භික්ෂුන් වහන්සේලා හිටියා. හැබැයි වර්තමානයේ නම් බහුතරයක් මේ හිරියොත්ප්පයන් තියෙන භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. විකාලෙන් පස්සේ දැක්කොත් ගිලන්පස ටිකක් බලන්න, පැන් ටිකක් පූජා කරගන්න බලන්න. මොකද උන්වහන්සේලා යනකොට ওই පිංගුතුල්ල වගේ සූට්කේස් පුරවල වතුර බෝතල්, සූට්කේස් පුරවල බීම බෝතල් අරගෙන යන්නේ නැහැ. අනිත් සිවුර කරට දාගෙන, හිස් පාත්‍රයේ කරට දාගෙන යනවා මිසක කොයින් හරි පැන් පහසු තැනකින් පැන් ටිකක් වළඳන්න. ඔබ කල්පනා කරන්න ඔබේ දෑතින් උන්වහන්සේලාට එවැනි උපස්ථානයක් සත්කාරයක් කරන්න. ඔබ නිතර නිතර හිතන්න මං කොහොමද මේ වගේ දෙයක් කරගන්නේ කියලා. මේ තරම් කුසල කර්මයක් කරගන්න අවස්ථාව තියෙද්දී ඇයි ඔබ ප්‍රමාදී වෙන්නේ? ඇයි ඔබ මේ කුසලයේ ප්‍රමාද වෙන්නේ? ඇයි ඔබ මේ ධර්මතාවයන් තේරුම් ගන්න කල්පනා කරන්නේ? ඔබ මොනවටද බය? නාහං බබ්බෝ වේතරයි කාමානි පටිසේවතු. මම මේ කාමයන් පටිසේවනය කරන්නේ නැතුව මේ වාගෙන් මිදෙන්න ඕනි නේද කියලා කල්පනා කරන්න. අන්න එහෙමයි භික්ෂුවක් දර්ශනීය වීමෙන් ලැබෙන කුසලය. අන්න එහෙමයි ධර්මයේ ටිකක් ඇසීමෙන් ලැබෙන කුසලය. පින්වත්නි, ඔබේ ජීවිතය ඔබ මියදෙන්න කලින් සාමින්හන්සේ නමක් හොයාගෙන හොඳ අටපිරිකරක් පූජා කරන්න. හොඳ පොරවන්න පුළුවන් සිවුරු තුනක් පූජා කරන්න. හොඳ පාත්‍රයක් පූජා කරන්න. ඉදි කට්ටක්, නූල් බෝලයක්, පෙරහන් කඩයක්, දැලිපිහියක් අමතක නොකර පූජා කරගන්න. ඔබේ ඇස් ඉස්සරහා කවුරු හරි චෛත්‍යයක් හදනවා නම්, ඔබේ ඇස් ඉස්සරහා කවුරු හරි සේනාසනයක් කුටියක් හදනවා නම්, සංඝයාටයයි කියලා ගල් කණුවක් හරි හදනවා නම් ඔබට පුළුවන්. මහා ලොකු දේවල් නෙමෙයි. එක සිමෙන්ති කොටයක් දෙන්න. පින්කමක් දැක්කාම එක ගලක් අරන් දෙන්න. එක බ්ලොක් ගලක්, එක ගඩොලක් අරන් දෙන්න. පින්වත්නි, ඔබ මේ සෑම කුසලයකටම දායක වුණොත් වෙන්න බැරි නම් කරන අය දිහා බලාගෙන ඔවුන්ට දොස් කියන්න එපා. අද ලංකාවේ හරියට තියෙනවා මෙන්න මේ කතාව. ලොකුකමට තමයි කරන්නේ. අපිත් ඔහොම ඉන්නකො බලන්න. අපිත් කරලා පෙන්නන්න. ඔහොම කරලා බලමුකෝ අරකද මේකද. ඇයි පින්වත්නි? අනුන්ගේ කුසලය දැකලා, අනුන්ගේ අප්‍රමාදී බව දැකලා අනේ සාදු සාදු සාංසාරික ජීවිතයේ වාසනාවක්. එවන් අම්මලා වාසනාවක්. එවන් දරුවන් වාසනාවක් කියලා මේ ජීවිතයේ පින්වත්නි කුසලයෙන් කල්පනා කරනවා මිසක් ඊර්ෂ්‍යාකම්, කුහකකම්, ක්‍රෝධකම්, මසුරුකම් මොනවටද? මොනව අරයි යන්නද? මොනව එකතු කරන්නද? ඒ නිසා මගේ පින්වත්නි, මේවට ප්‍රමාද නොවි මේ දෙලොවම අභිවෘද්ධිය සලසන, දෙලොවම අභිවෘද්ධිය ඇති කරන මෙන්න මේ අප්‍රමාද කියන කාරණා හොත්තට මතක තියාගන්න. මම මේ අප්‍රමාද කියන වචනේ කියන්නේ ඔබ ප්‍රමාදයි. එක දවසක් පසේනදී කොසල් රජතුමා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා, අත්තිනුකෝ බන්තේ ඒකෝ ධම්මෝ යෝ උභෝ අත්තේ සමදිග්ගහ්‍ය තිට්ඨති දිට්ඨ ධම්මිකං චේව අත්තං සම්පරායිකං ചാති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙලව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙආකාරී මර්ථ සිද්ධිය ගෙන දෙන කුමක් හෝ දෙයක් ඇද්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා,
අත්තිකෝ මහරජතුමනි ඇත. කතමෝ පඩබන්තේ ඒකෝ ධම්මෝ. මොකද්ද ස්වාමිනිය ඒක ධර්මය? අප්පමාදෝ කෝ මහරජ ඒකෝ ධම්මෝ යෝ උභෝ අත්තේ සමදිග්ගහ්‍ය තිට්ඨති. මහරජතුමනි මේ අප්‍රමාදයේ කියන එක තමයි ආයුෂය, නිරෝගී බව, ලක්ෂණ, සැපයෙන් අග්‍ර බව, උසස් කුලේපදීම, කුදුමහත් උදාර සම්පත්තීන් නැති බව, මේ දේවල් යමෙක් ලැබිය යුතු නම් සංසාරික ජීවිතේ නිවන් දකින ආත්මය දක්වාම හෝ නොපමාව පුරුදු කළ යුතු, අප්‍රමාදීව පින්දහම් පුරුදු කළ යුතු බවට බුද්ධ ආදී පඬිතයන් පසසන බව සිහිපත් කරලා තියෙනවා. ආයුං ආරෝග්‍යං වන්නං සග්ගං උච්චා කුලීනතං රතියෝ පත්ත යන්තේන උලාරා අපරාපරා අප්පමාදං පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා අප්පමත්තෝ උබෝවත්තේ අධිගන්හාති පණ්ඩිතෝ කියනවා. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා විසින් මේ බව දේශනා කරලා සිහිපත් කරලා තියෙනවා. ඒ නිසාමයි අප්‍රමාදී වන්න කියන මේ වචනේ අපි නිතර සිහිපත් කරන්නේ. පින්වත්නි, භික්ෂුන් වහන්සේ නමක් ඉන්නව නේද? මේ භික්ෂුන් වහන්සේ කියන උතුමන් වහන්සේලා ඇත්තටම පින්වත්නි පුදුම වීරයක්, පුදුම සංකල්පනාවක්. හරියට බඩට කෑම ටිකක් නොලැබුණු දවසක කල්පනා කරනවා දැන් වීරියවත් පැවිද්ද හැමයි. කුසපුර ආහාර වළඳන්නට නොලැබුණාම කල්පනා කරනවා ඔය පිංගුතුල නම් කොහොමද? අනේ අද මට කන්න ටිකක්වත් ලැබුණේ. අද කොහෙද මම භාවනා කරන්නේ? මට මේ කෙලින් ඉන්නවත් පනනේ. හරියට කාලා බීලා ඉන්න එපයි භාවනා කරන්න. ඔන්න ඔහමනේ. නමුත් වීරියවත් පැවිද්ද කොහොමද? අද මගේ කය සැහැල්ලුයි. හොඳට කර්මන්නේයි. වීරියෙන් ශ්‍රමණ ධර්මයේ පුරන්නට පුළුවන් වගේ පේනවා. ඒ නිසා මම වීරියෙන් ශ්‍රමණ ධර්මයේ පුරනවා. අන්න බලන්නකො පැවිද්දක කල්පනාව. කුසපුර ආහාර ලැබුණොත් ඔය පිංගුතුල නම් කියනවා කාල වැඩි වගේ ටිකක් වෙලා ඉන්න ඕනේ. පස්සේ වෙලාවක ඔය භාවනා කරගන්න බැරියයි. දැන් මේ වෙලාවේ භාවනා කරන්න නෙමෙයි ටිකක් නිදා ගන්නයි ඕනේ. ඔන්න ගිහි පිංගුතුල කෑවත් ප්‍රමාදයි, නොකෑවත් ප්‍රමාදයි. භික්ෂුව නොකෑවත් අප්‍රමාදයි. කෑවොත් අද මගේ කය බලවත්, හොඳට කර්මන්නේ, එනිසා අද හොඳටම මහානදම් පුරන්න පුළුවන් කියලා හිතාගෙන ශ්‍රමණ ධර්මයේ පුරනවා කියන එක සිහිපත් කරලා තියෙනවා. බලන්නකෝ ඔය පින්වතුන්ලගේ පැවිදි ස්වාමින්වහන්සේ නමකගේ වෙනස මේ කල්පනාව බුද්ධෝත්පාද කාලයේ පිළිසරණ පිණිස පවතින්නේ නැද්ද? පවතිනවනේ නේ. ද වීරියවත් පැවිද්දෙක් රෝගයක් ඇති වුණු කල කල්පනා කරනවා මගේ මේ රෝගී උත්සන්න වූවොත් මට ශ්‍රමණ ධර්මී පුරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ රෝගී උත්සන්න වෙන්න කලින් උත්සාහයෙන් ශ්‍රමණ ධර්මී පුරන්න ඕනේ. ඔය පිංගුතුල්ලා කොහොමද මේ ලෙඩ රෝගස්සේ පුළුවන් ද ඕවා කරන්න? ලෙඩ රෝගස්සේ ඕවා කරත් එහෙම මේ මනුෂ්‍ය ජීවිතේ මැරෙලයි එහෙටත් නැහැ මෙහෙටත් නැහැ කියලා කොහොම හරි මේක පස්සට දාගන්නවා. වීරිය නැහැ. අප්‍රමාදී නැහැ. ඔබ පිංගුත්නි ප්‍රමාදයි. රෝගිය සුව වූ කල්ලි රෝගිය සුව වූ කල්ලි ඔබ කල්පනා කරනවා අනේ මේ හොඳ වුණා විතරයි දැම්ම කළොත් එහෙම ආයිත් ලෙඩ වෙන්න වෙයි. ඒ නිසා මේ ටික කාලයක් රෙස්ට් කරලම නේද? ටික කාලයක් විවේක අරගෙනම අපි මේව පුරමුයි කියලා කල්පනා කරන්න පුළුවන්. හැබැයි වීරියවත් පැවිද්ද කොහොමද? රෝගිය සුව වුණාම කල්පනා කරනවා නැවත වාරයක් මම රෝගාතුර වුණොත් පෙර පරිදි තථාගතයන්න් වහන්සේගේ අනුශාසනාව කරන්නට පුළුවන් කමක් ලැබෙන එකක් නෑ. ඒ නිසා මං උත්සාහයෙන් ශ්‍රමණ ධර්මයේ පූර්ණේ කරගන්න ඕනි. මෙන්න බලන්නකෝ ආරම්භ වස්තු කියලා කියන්නේ මේවට. මෙවැනි ආරම්භ වස්තු 8ක් ගැන සිහිපත් කරලා තියෙනවා. මොකක් හරි වැඩක් කරන්න තියෙනවා නම් දැන් ওই පිංගුතුල නම් පස්සට දානවනේ මට වැඩක් තියෙනවා ඕක කරලම කරනවා කියලා. භික්ෂුව එහෙම නෑ. මට සිවුරක් පඳු පුවා ගන්න තියෙනවා වැඩක් කරන්න තියෙනවා. ඒක කරද්දි මට මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කරන්න ලැබෙන්නේ නැති නිසා මම දැන්ම මොකක් කරන්න ඕනද? බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කරන්න ඕනි කියලා කල්පනා කරගෙන වීරිය කරනවා. පඬු පැවීම ආදී වැඩ ඉවරුණාට පස්සේ කල්පනා කරනවා දැන් මම මේ ඉස්සෙල්ලා වැඩක් කර හිටියේ. ඒ වැඩ කිරීමෙන් මට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ පාඩුවත් පිරිමහෙන්නත් එක්ක මම ශ්‍රමණ කෘත්‍යෙහි යෙදෙමි කියලා කල්පනා කරමින් වීරිය කරනවා කියලා සිහිපත් කරනවා. කොයි හරි යන්නක් තියෙන කල ගමනක් යන්නට කාරණාව යෙදුණු කලක ගමනේදී මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කරන්න ලැබෙන එකක් නැහැ. ඒ නිසා ගමනට කලින් ශ්‍රමණ කෘත්‍යෙහි වීරිය කරන්න ඕනේ කියලා. ගමනට කලින් වීරිය කරනවා. දැන් ওই පිංගුතුල්ල නන්නේ හෙට ට්‍රිප් එකක් යන්න තියෙනවා. හෙට භාවනා කරන්න බැරි වෙයි. ඒ නිසා ඔන්න ඔය අදටයි හෙටටයි භාවනා නොකර කියලා මොකෝ කරා කියලා නිවන් යන්නයි. ඔහොමත් සමහරු කල්පනා කරනවා. නමුත් වීරියවත් බැවිද්ද එහෙම නැහැ. ශ්‍රමණ කෘත්‍යෙහි යෙදෙනවා. ගමනක් ගිහිල්ලා ආවට පස්සේ මම මේ ගමනක් ගිය නිසා මට දවසක්ම පාඩු වුණා. මගේ ශ්‍රමණ කෘත්‍ය අපහසු වුණා. ඒ නිසා මම ශ්‍රමණ ධර්මයේ කළ යුතුයයි.
ඒක වීරිය යොදවනවා මිසක් කවදාවත් අනේ මට අසනීපයි මට ලෙඩක් දුකක් ඇත කියලා මේක කුසීත වස්තු වලට දාන්නේ. ආරම්භක වස්තු වලට දාලා මේකට කියනවා ආරම්භක අටවස්තුන් කියලා. අට්ඨිමානි භික්කවේ ආරම්භ වත්තුනි. මෙන්න මේ අංගුත්තර අට්ඨක නිපාතයේ තියෙනවා මේ සූත්‍රය. අට්ඨිමානි භික්කවේ ආරම්භ වත්තුනි. මෙන්න මේ ආරම්භ වස්තුන් කල්පනා කරලා කුසීත වස්තු හැරපියලා ප්‍රමාද කරුණු හැරපියලා අප්‍රමාද ධර්මයේ යෙදෙනවා කියන එක සිහිපත් කරලා තියෙනවා. දැන් බලන්න ඔය පිංගුතුල්ල මොනවා කරනවද කියලා හිතෙන්නේ නැද්ද? ඔය පිංගුතුල්ල මේ ජීවිත රේස් එකකට අහුවෙලා ඔහේ දුවනවන්නේ මේ එක කල්පනාවක්වත් ඔබට තියෙනවද? ඔබ දැන් මහා ලොකුවට නිවන් දකින්න කියලා මහා පින්කම් රාශියක් කරනවා. පින්වත්නි පින්කම් කරන්න ඒක කළ යුතුයි. නමුත් මෙන්න මේ දිහිමත් භාවය, මෙන්න මේ සතිමත් භාවය, මෙන්න මේ කරුණුකාරණා දැනගෙන පින්කම් වල යෙදීම කියන කාරණාව ඔබ විසින් කරගත්තේ නැත්නම් ඔබ පින්වත්නි මේ බුද්ධෝත්පාද කාලයේ මේ බුද්ධ ශාසනයේ ප්‍රමාද භාවයට පත්වෙච්ච ප්‍රමාදියෙක් විතරයි. පරක්කු වෙච්ච කෙනෙක්. ඔබ මේ ජීවිතය පරාද වෙන්න යන කෙනෙක්. එනිසා ජීවිතය දිනන්න නම්, ජීවිතය තේරුම් ගන්න නම්, ජීවිතයට අර්ථයක් දෙන්න නම් කල්පනා කරන්න මගේ රත්තරන් පින්වත්නි, මා විසින් අප්‍රමාදී විය යුතුයි. තණ්හාවෙන් ප්‍රමාද වෙලා වැඩක් නැහැ. අවිද්‍යාව මුල් වෙලා ප්‍රමාද වෙලා වැඩක් නැහැ. ජීවිත තත්වයට ප්‍රමාද වෙලා වැඩක් නැහැ. සබ්බේහි මේ පියේහි නානා භාවෝ විනා භාවෝති අබින්හං පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. නිතර කල්පනා කරන්න කියලා කිව්වේ ඕකයි. ජරා ධම්මෝම්හි ජරා ධම්මං අනතීතෝ ව්‍යාධි ධම්මං අනතීතෝ මරණ ධම්මං අනතීතෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. කෝ මේ අද බුදු වදන්, කෝ මේ මිනිස්සු මේ වගේ හික්මෙනවා, කෝ මේ ලස්සන ලෝකය, කෝ මේ ලස්සන මිනිස්සු, කෝ මේ ලස්සන අදහස්. එකිනෙකා කෙරෙහි කුහකත්වයෙන්, එකිනෙකා කෙරෙහි ඉරිසියාවෙන් ජීවිතයක් දිනන්න හදන අන්ධ බාල පෘථග්ජනයෝ. අන්ධ බාල පෘථග්ජනයෝ අරියාණං අදස්සාවි. ආර්යයන් දකින්නේ නැති, අරිය ධම්මස්ස අකෝවිදෝ, ආර්ය ධර්මයේ දක්ෂ නැති, අරිය ධම්මේ අවිනීතෝ, ආර්ය ධර්මයේ හික්මීමක් නැති, සත්පුරිසාණං අදස්සාවි. සත්පුරුෂයන්ව දකින්නේ නැති, සත්පුරිස ධම්මස්ස අකෝවිදෝ, සත්පුරුෂ ධර්මයන්ගේ අදක්ෂ, සත්පුරිස ධම්මේ අවිනීතෝ, මේ සත්පුරුෂයන්ගේ ධර්මයේ හික්මීමක් නැති සත්වයෝ මගේ පින්වත්නි අන්ධ බාල පෘථග්ජනයෝ කියලා කියනවා. කල්යාණ පෘථග්ජනයෙක්වත් වෙන්න, අප්‍රමාදී වෙන්න. මේවා කියනකොට කන් වහගන්න එපා. මේවා කියනකොට ගෙවල් දොරවල් එක්ක රණ්ඩු වෙන්න එපා. උඹලා මේ වහලා මේ ඔක්කොම අතහරින්නද යන්නේ කියලා. කවුරු හරි කෙනෙක් නික්මෙන්න ඉන්නවනම්, කවුරු හරි කෙනෙක් අතහරින්න ඉන්නවනම් උදව් කරන්න. ඒගොල්ලන් හිර කරගන්න එපා. ඒක නෙමෙයි කල්යාණ මිත්‍ර භාවය. ඒක ඇවිල්ලා පාපී මිත්‍ර භාවයක්. එහෙම යහළුවන්, එහෙම කල්යාණ මිත්‍රයන් නෙමෙයි. ඒ ඔවුන් ඇවිල්ලා මේ සංසාරයේ ඔබට වරද්දන්නාපු දුෂ්ප්‍රඥයන් මිසක්, ඔවුන්ට මේ සංසාර ජීවිතේ තේරුම් ගන්න බැරි අසරණියෝ මිසක්, ඔවුනුත් මුලා වෙච්ච ඔබවත් මුලාවට ඇදලා දාන අන්ධ බාල පෘථග්ජනයෝ මිසක්. මේ වචන මෙහෙම කියන්න උනාට සමා වෙන්න. නමුත් අන්ධ බාල පෘථග්ජන කියන වචනේ මගේ වචනයක් නෙමෙයි. ද්වේමී පුතුජනා ලෝකේ, මේ ලෝකේ පෘථග්ජනයෝ දෙන්නෙක් ඉන්නවා. අන්ධ බාල පෘථග්ජනය සහ කල්යාණ පෘථග්ජනය. ලක්ෂණ තමයි අප්‍රමාද සහ ප්‍රමාද වීම කියන කාරණාව මනවින් බලා ගන්න පුළුවන් ලක්ෂණයක්. අපේ මිනිසුන් රජකමට පොරකනකොට, අපේ මිනිසුන් නායකත්වයට පොරකනකොට මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙදිම සිහිපත් කරනවා, මම යම් ජාතියක බරණස් නුවර රජයෙක් කළේද ඒ පූර්ව ජාතිය සිහි කරමින් ඒ රජකම් කොට බොහෝ දුක් ඇති නිරේට වැටුණාය. එනිසා 20 වසක් රාජ්‍ය කරලා අවුරුදු 80000ක් නිරේ පැහුණයි කියලා සිහිපත් කරනවා. 20 වසක් අවුරුදු 20යි රාජ්‍ය කළේ, 80000ක් නිරේ පැහුණා. ආයිත් නම් ඒ රජකම මට එපා. ඒ රජකම කිරීමට බියටපත් වෙලා නැවත රාජ්‍ය අභිෂේක නොකරත්වා කියලා ප්‍රාර්ථනාවෙන් පින්වත්නි මව්පියන් හැමවෙදි කතා නොකළ තේමීය කුමාරයව ඔබට මතක නැද්ද? තේමීය කුමාරයාගේ ඉස්සරහට සර්පයෝ දානවා. තේමීය කුමාරයාගේ ඉස්සරහට විවිධ විෂගෝර සර්පයෝ දානකොට තේමීය කල්පනා කරනවා මෙයා කෑවොත් එක තප්පරයයි, එක මොහොතයි මරණයටපත් වෙයි. හැබැයි රජකම කළොත් අවුරුදු 80000ක් නිරේ හිටියනේ අවුරුදු 20 වසක් අවුරුදු 20ක් රජකම් කරලා. මෙහෙම කියලා මගේ පින්වත්නි
මේ තේමීය කුමාරයෝ Tamanට උරුම වී ඇති රජය අතහැරලා පැවිද්ද ගත්තා. නුවණැති උත්තම පුද්ගලයෝ විසින් මේ පැවිද්ද මේ ප්‍රවෘජාව කොච්චර උසස් කොට සලකලා තියෙනවදනේ. රජය අතහැරලා මහාන වෙච්ච මහා ජනක රජතුමා ඔබට මතක නැද්ද? හිත්වා සත පලං කංසං සෝවන්නං සත රාජිකං අග්ගහින් මත්තිකා පත්තං තන්දුතියා බිසේචනං. පලම් සිය ගානක් බර ඇති බොහෝ ඉරි ඇති මගේ රන්තැලිය අතහැරලා මැටි පාත්‍රය මං ගත්තා. එහෙම නෙමෙයි කියන්නේ මහා ජනක රජතුමා. ඒ මැටි පාත්‍රය ගැනීම මාගේ දෙවන අභිෂේකයයි. ඒක අභිෂේකයක් කියලා දැක්කේ. මහා කප්පින රජතුමා රජය අතහැරලා දාලා පැවිද්දටපත් වුණා. ජෝතිය සිටුතුමා කොච්චර උසස් සම්පත් තිබ්බදනේ. රජෙකුට වඩා උසස් සම්පත් තිබ්බා. අතහැරලා දාලා පැවිදි වුණා. විපතකදී මුළු රටම පෝෂණය කිරීමට තරම් ධනෙ තිබ්බ රට්ටපාල සිටුපුත්‍රයා ඒ දේවල් අතහැරලා පැවිදි වුණා. දෙවඟනන් වැනි රූප ශෝභාවන්ගෙන් යුක්ත තරුණ කාන්තාවන් පිරිවරාගෙන උසස් ලෙස කම්සප විඳමින් සිටි යසකොළ පුත්‍රයා පැවිද්දටපත් වුණා. පුක්කුසාතිය රජවරු පැවිද්දටපත් වුණා. යටි පතුල්වල පවා රෝම ඇවිල්ලා තිබ්බ සෝන සිටු පුත්‍රයන් පැවිද්දටපත් වුණා. මේ තමයි අප්‍රමාදී භවෙන් ලබන ප්‍රතිඵල. මම මේ කියන්නේ පැවිදි වෙන්න කියලා නෙමෙයි. නමුත් මේ ලෝකයේ බොහෝ ජනයා හිටියත් පැවිදි වෙන්නට සමත් බොහොම ටික දෙනෙක් විතරයි ඉන්නේ. තමන්ගේ මව්පියන්ගෙන්, දූ දරුවන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, භාර්යාවන්ගෙන් වෙන් වෙලා එක රාත්‍රියක් ඉක්මවීමත් ලෝකේ බොහෝ දෙනෙකුට අපහසුයි. එක රැයක් ඉන්න බෑ. එබඳු ලෝකෙහි යමෙක් මව්පියන්, සහෝදර එබඳු ලෝකෙහි යම් කිසි කෙනෙක් තමන්ගේ මව්පියන්, සහෝදරයන් ආදී දේවල් සදහටම පැත්තකට කරලා දාලා ප්‍රෞಢජාවයටපත් වෙනවා නම් ඔහු කරන්නේ හරිම දුෂ්කර දෙයක්. මහත් වූ චිත්ත ශක්තියක්, ධෛර්යයක් ඇති කුල පුත්‍රයෙක්, කුල දියණියෙක්ට මිස අනිත් අයට පින්වත්නි මේ ගිහිගේ අතහැරලා දාන්න බෑ. ඒ නිසායි දිනක් ජම්බුකාදක නැමැති තවුසෙක් ඇවිල්ලා සරියුත් මහතෙරුන් වහන්සේගෙන් අහනවා ඇවැත්නි මේ ධර්ම විනීහි දුෂ්කර දෙයක් වෙද්ද කුමක්ද කියලා. පබ්බජ්ජාකෝ ආවසෝ ඉමස්මින් ධම්ම විනී දුක්ඛර. ඇවැත්නි පැවිදි වීම මේ ධර්ම විනී තියෙන දුෂ්කරම දේ කියලා සිහිපත් කළා. පින්වත්නි ශාරීරිය පෝෂණය කරන්නත්, ධනිය හම්බ කරන්නත්, අඹදරුවන්ට කවන්නත්, ක්‍රීඩා පිණිසත් කිසිම අනුකම්පාවක් නැතුව බොහෝ අසරණ සතුන් මරණ මේ ලෝකේ පැවිද්දා කිසිම දවසක සතෙකු නොමරා කිසිම සතෙකුට පීඩා නොකර මෛත්‍රී සහගත සිතින් වාසය කරනවා කියන ආශ්චර්යයක් නෙමෙයිද? හරිම ගිහියන් විසින් ගරු බුහුමන් කළ යුතුයිද නැද්ද? ඒ නෙක්කම්මියටම ගරු බුහුමන් කළ යුතුයි. සොරකම් ආදිය කිරීමෙන් නොයෙක් උපක්‍රමෙන් අන්සතු දේවල් පැහැරගන්න මිනිසුන් ඉන්නා වූ මේ ලෝකයේ පැවිද්දා සියලු ආකාර සොරකම් වලින් වැළකීලා අනුන් විසින් කැමැත්තෙන් දුන් දෙයක් විතරක් පිළි අරගෙන දැහැමින් සෙමින් ජීවත් වෙන එක ආශ්චර්යයක් නෙමෙයිද? කාමයේ නිසා රැයක් දවාලක් නැතුව වැඩ කරලා වෙහෙසිලා නොයෙක් අපරාධ කරලා Tamanගේ අදහස් ඉටු කර ගන්නට නොලැබීම නිසා සියදිවි පවා නසා ගන්න ලෝකයේ පැවිද්දෙක් ඒ ග්‍රාම්‍ය ධර්මයෙන් වැළකීලා දිවි හිමියෙන් භ්‍රමචර්යාවේ හැසිරෙන්නේ නැද්ද? පුදුමාශ්චර්යයක් නේද? බොරු කියමින් ඔවුනොවුන්ට වංචා කරමින් බොරුවෙන් පිරිතිරිලා ගිහිල්ලා තියෙන මේ ලෝකේ පැවිද්දෙක් බොරු කීමෙන් වැළකීලා සත්‍යම පාවිච්චි කරනවා කියන එක සත්‍යක් නෙමෙයිද? ඍජු චිත්තයෙන් වාසනය කිරීම පුදුමාශ්චර්යයක් මගේ පින්වත්නි. Tamanගේ ධනෙන් සියලුම Tamanගේ ධනෙ වේපැහැදම් කළ සුරාපානිය කරමින් දූ දරුවන් හාමත් වෙලා ඉද්දී ඔවුන් ගැන නොබලා නොසොයා කල්පනා නොකොට සුරාපානී කරන ජනයා ඇති මේ ලෝකෙහි පැවිද්දෙක් සුරාපානින් සෑම කල්හිම වැළකීලා ඉන්නවා කියන එක ආශ්චර්යයක් නෙමෙයිද? මගේ පින්වත්නි, එක රැයක් निराहाරව ඉන්න බැරි ලෝකේ එහෙම ඉන්න සිදු වුණොත් ඒකත් මහත් පාඩුවක් ලෙස සලකන මේ ලෝකයේ පැවිද්දෙක් සෑම කාලෙදිම විකාල භෝජනයෙන් වැළකීලා වාසය කරන්නේ නැද්ද? සොරකම්, සූදු, බොරු කීම්, දුරාචාර, සුරාපාන දෙලවින්ම පිරිහෙන මේ අසත්පුරුෂයන්ගෙන් ගහන මේ ලෝකේ සහිත දෙලවින්ම පිරිහෙන අසත්පුරුෂයන් සහිත ලෝකයේ පැවිද්දා Taman පුළුවන් තරම් පාපයෙන් වෙන් වෙලා අනිත් අයවත් මේ පින්පව් පෙන්නලා දීලා ඒ වාට යෙදවීමට, පින්වල යෙදවීමට, පව් වලින් ගැලවීමට කටයුතු කරන්නේ නැද්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තවත් කෙනෙකුට කියලා දෙන එක පැවිද්දෙක් නිසා කී දෙනෙක්ගේ සිත්සුවපත් වෙනවද? මේ තමයි මේ ජීවිතයේ යථාර්ථය. ඒ නිසා මම මේ කිව්වේ අප්‍රමාදී වීම තුල ලබන පැවිද්දක් වුණත් නේ. පැවිද්දක් කියන්නේ අප්‍රමාදී බව එක මුහුණුවරක්නේ. බලන්න කොයිතරම් ප්‍රියමනාපද කියලා, කොයිතරම් සනීපද කියලා. පින්වත්නි, කෙනෙක්ට මේවා කල්පනා කරනකොටම මේ තරම් සනීප නම් ඔබ නිකමට කල්පනා කරන්න දෙයනේ
මම මේ සැප විඳින කෙනෙක් බවට පත් වුණොත්, මට මේ සැප දැනෙන කෙනෙක් බවට පත් වුණොත් මට කොච්චර නිදහසේ ඉන්න පුළුවන්ද? මං කොච්චර මේ ජීවිත රේස් එකෙන් නැවතිච්ච කෙනෙක් බවට පත් වෙයිද? මෙහෙම කල්පනා කරන්න. කල්පනා කරන ඔබට මේ ජීවිතෙත් සුවපත් භාවයට පත් කරගෙන, පරලෝක ජීවිතත් සුවපත් භාවයට පත් කරගන්න අවශ්‍ය කරන නිසක පදනම වැටේවි. මේ උතුම් ධර්ම දේශනාවත් ඒ ප්‍රමාදී කරුණ වලින් වෙන් වෙලා අප්‍රමාදී ගුණයන්හි පිහිටන්න ඔබට හේතු වේවා, පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න.